आयबोवान කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහලුම් සියල්ල ගිනිගෙන විනාශ වෙයි. කොළඹ මේගමුව ප්‍රදේශවලට අම්ල වැසී ඇතිවීමේ අවදානමක්. නෞකාවේ ගින්න පිළිබඳ නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකගෙන් ආందోලනාත්මක ප්‍රකාශයක්. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපිත කිරීමේ පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි. පනත අද සිට බලාත්මකයි. ගාල්ල මාතර සහ කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක එන්නත්කරණය ආරම්භේ. එන්නත්කරණය අයාලේ ගිහින් සෞඛ්‍ය වෘත්තීය සමිති වලින් චෝදනා. සියලු සෞඛ්‍ය නිරෝධායන නීති උල්ලංඝනය කරමින් වෙන්නපුව වයිකාල් ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක් සෞඛ්‍ය පරීක්ෂකවරුන් වටලයි. ඊයේ දිනට කොවිඩ් මරණ 29ක්. වයස අවුරුදු 20ක තරුණියකත් ඒ අතර. මහා කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ලබා දෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්. උතුම් සම්බුදු තෙමගුල සිහිපත් කරමින් රටවටා ජනතාව අදත් ආගමික වතාවත් සහ වැඩසටහන් වල. ප්‍රථමයෙන් දේශීය පුවත්. කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මෙවන විටත් සම්පූර්ණයෙන්ම මැඩපවත්වා නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. නෞකාවේ ගින්න හේතුවෙන් කොළඹ සහ මීගමුව ප්‍රදේශවලට අම්ල වැසී ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර නෞකාවෙන් වෙරළට ගසාගෙන ආ ද්‍රව්‍ය රැගෙන ගිය පුද්ගලයින්ගෙන් ඇතැම් පුද්ගලයින්ට මෙවන විට විවිධ ආසාත්මිකතා ඇති වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළා. කොළඹ වරායට ආසන්න මොහොතේ රසායනික ද්‍රව්‍ය ඇතුළු බහලුම් 1486ක් ප්‍රවාහනය කරමින් තිබූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විටත් ක්‍රියාත්මකව පවතිනවා. නැවෙහි ගින්නේ ගිනි දළුවල යම්කිසි අඩුවක් දක්නට ලැබුණද එහි දුමාරය වැඩි වෙමින් පවතින බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. නැවෙහි බහලුම් 100%ක් මේ වන විට ගිනිගෙන විනාශ වී ඇති අතර අද දින වන විටත් ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු විදේශ යාත්‍රා එක් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටිනවා. නෞකාවේ ගින්න තාමත් පවතිනවා. නමුත් කලින්ට වඩා නැවේ ඉදිරිපස ප්‍රදේශයේ ගින්න අඩු වෙලා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. නමුත් නැවේ අනිත් ප්‍රදේශය පුරා ගින්න තාමත් පැතිරෙමින් පවතිනවා. සහ ටග් යාත්‍රා දෙකක් මගින් අඛණ්ඩව නැව සිසිලනය කරනවා. බවුන්ඩරි කූලින් කරමින් එහෙම නැත්නම් වතුර යොදමින් අඛණ්ඩව සිසිලනය කිරීමේ සහ ගින්න ව්‍යාප්ත වීම මැඩ පැවැත්වීමට උත්සාහ කරනවා. අදාළ ගින්න හේතුවෙන් මෙරට මුහුදු තීරය ඇතුළු සාගර පද්ධතියට හානි සිදු වී ඇද්දැයි පිළිබඳව සොයා බැලීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හෙවත් නාරා ආයතනය විසින් විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා. එමෙන්ම නාරා ආයතනය විසින් කොළඹ වරාය පොලිසියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද සිදු කර ඇති අතර ඉහත පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු එම මුහුදු ප්‍රදේශයේ දිහිවර කටයුතු වල නොයෙදෙන ලෙසට දිහිවරයින්ට උපදෙස් ලබා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර 6 දෙනෙකුගෙන් සමන්විත නෙදර්ලන්ත විශේෂඥ කණ්ඩායමක් නැව පරීක්ෂා කිරීම සඳහා ටග් යාත්‍රා මගින් අදාළ නැව සමීපයට අද පැමිණ තිබෙනවා. එමෙන්ම අදාළ නෞකාවෙන් වෙරළට ගසාගෙන ආ බහලුම් වල තිබූ ද්‍රව්‍ය අද නාවික හමුදාව, පොලිසිය සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඉවත් කිරීමට මෙලෙස කටයුතු කළා. රසායනික ද්‍රව්‍ය තිබිය හැකි බැවින් එම ද්‍රව්‍ය සමීපයට හෝ ඒ ආසන්නයට නොයන ලෙසට ජනතාවට උපදෙස් ලබා දුන්නද එයද නොතකා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඊයේ මෙන්ම අදත් ජනතාව එම ද්‍රව්‍ය එක්රැස් කිරීමට කටයුතු කළේ මේ ආකාරයටයි. මේ අතර මෙලෙස ඊයේ දින නෞකාවෙන් වෙරළට ගසාගෙන ආ ද්‍රව්‍ය එක්රැස් කළ පුද්ගලයින් 8 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඒ අනුව එක් පැත්තකින් නිරෝධායන රීති උල්ලංඝනය කර තිබෙනවා. අනෙක් පැත්තෙන් මනුෂ්‍ය ශරීරයට හෝ යම් ආකාරයක සෞඛ්‍යමය ආරක්ෂණ ක්‍රියාවලියකට පටහැනි ක්‍රියාවක් මේ පුද්ගලයින් මේ භාණ්ඩ එකතු කිරීමෙන් සිදු කර තිබෙනවා. ඒ නිසා ඒ සම්බන්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඊයේ දුංගාල්පිටිය පොලිසිය මගින් එම එකතු කරන ලද ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් ලොරියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව පමුණුගම් පොලිස් ස්ථානයේ මගින් තවත් පුද්ගලයන් 30 දෙනෙකුත්, කොච්චිකඩේ පොලිස් ස්ථානයේ මගින්
තවත් පුද්ගලයන් 30 දෙනෙකුත් ඇතුළු පුද්ගලයන් 8 දෙනෙක් ඊයේ දින අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම වීඩියෝ පට උපයෝගී කරගනිමින් මෙම ක්‍රියාවලට සහභාගී වූ පුද්ගලයන් සොයා අද දිනත් දැවැන්ත මෙහෙයුම් 4ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඔවුන් අත්අඩංගුවටගෙන අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. වෙරළ තීරය වෙත යාමෙන් වළකින්න, එම භාණ්ඩ එකතු කිරීමෙන් වළකින්න, ඒවා මනුෂ්‍ය ශරීරයට අහිතකර විය හැකි, ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාවලියට පටහැනි විය හැකි. ඒ නිසා නිවසේම රැඳී සිටින්න එවැනි ක්‍රියා සිදු කළහොත් ඒ අය අත්අඩංගුවට ගැනීමට සිදු වෙනවා. මෙලෙස එම ද්‍රව්‍ය එක්රැස් කළ පිරිස් අතුරින් ඇතැම් පිරිස් හට මේ වන විට ආසාත්මිකතා ඇති වී ඇති බවට තොරතුරු වාර්තා වෙමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් තවදුරටත් එම ද්‍රව්‍ය රැගෙන යාම හෝ ඊට ලංවීම සිදු නොකරන ලෙසටයි ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මෙම භාණ්ඩ අපි දැක්කා පුද්ගලයෝ අතට අරගෙන අපද්‍රව්‍ය පෙන්නනවා, ඒ වගේම අතපත ගන්නවා සහ ගෙවල් වල රැගෙන ගියා, කරවල් උඩ තියාගෙන ගෙනිච්ච. එයින් සමහර අය අපිට දැනගන්න ලැබුණු විදිහට ආසාත්මිකතා ඔවුන්ගේ ඇති වෙලා තිබුණා. සම රතු වීම, කැසීම් සහ යම්කිසි ආසාදනීය වීම සිද්ධ වෙලා තිබුණා කියලා අපිට ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණා. ඒ නිසා තමයි අපි දිගින් දිගටම ජනතාවට කිව්වේ මේවා ගෙනියන්නට එපා, අල්ලන්නට එපා, ළඟටවත් එන්න එපා කියලා. අනිවාර්යෙන් අති භයානකයි. මොකද අපි දන්න රසායනික ද්‍රව්‍ය කිව්වම රසායනික ද්‍රව්‍ය තියෙන විවිධාකාර දේවල්. එකක් සමහර රසායනික ද්‍රව්‍ය ඍජුවම අතපත ගෑවෙන් ස්පර්ශයෙන් හානිදායක කරනවා. සමහර ඒවා අපිට පේන්නේ නැහැ. නමුත් ඒවා වාෂ්ප වෙනවා. වාෂ්පශීලීව අපේ ලංග්ස් වලට ගිහිල්ලා ශරීරය ඇතුළේ හානිදායක වෙන්න පුළුවන්. ඒකම සමහර රසායනික ද්‍රව්‍ය මම දැන් කර තියාගෙන සමහර මිටි ඒවා රසායනික ද්‍රව්‍ය වල තියෙන පෝරද නැත්නම් කර්මාන්තශාලා කියන අමුද්‍රව්‍යද, සමහර ඒවායි තියෙන පුළුවන් ඕවයි ඇසිඩ් වර්ග තියෙන පුළුවන්, සමහර රබර් ප්‍රොසෙසින් ඔයිල් තියෙන පුළුවන්, කියුමුලටිව් පොයිසන්ස් තියෙනවා. ඒවා කාලයක් සමග භාවිතා කිරීමෙන් මිනිස්සු ලෙඩ රෝග වලට බාධා අපි හොයන්න බැරි ලෙඩ හැදෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු මොකක් හරි කැප්‍රොලැක්ටම් හරි නැත්නම් ප්ලාස්ටික් ඉන්ඩස්ට්‍රි ගේන මොකක් හරි මොනෝම එකක් ගිහිල්ලා ඒගොල්ලෝ පත්තු වෙනවා දැකලා ඒවා ෆර්නස් එකට දාලා ලිපට දාලා පත්තු කරලා ගින්දර වෙන පත්තු කරන්න ගත්තොත් ඒකෙන් එන දුමාරයෙන් හැදෙන්නේ අර තීන දේවල් නේ මා විශාල දුමක් එනවා. ඉතින් ඒ දුම ආග්‍රහණය කිරීමෙන් සමහර ළමයි මැරෙන්න පුළුවන්. මේ අතර අදාළ නෞකාවෙන් පිට වූ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව වැසි ජලය සමග මිශ්‍ර වී අම්ල වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය අප කළ විමසීමකදී සඳහන් කළා. සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පිට වුණාට පස්සේ එය වැසි ජලය සමග මිශ්‍ර වුණාම අම්ල වැසි පතිත වෙන්න පුළුවන් කියලා. ඒක නිසා යම්කිසි අවධානමක් තියෙන්න පුළුවන් කියන කතාව තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඒකෙදි කොළඹ ආශ්‍රිත ප්‍රදේශ සහ මේගම කලපු ආශ්‍රිත ප්‍රදේශ ආශ්‍රිතව යම්කිසි ප්‍රමාණයකට හැකියාවක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් අම්ල වැසි වැටෙන්නට. අපි ඉස්සෙල්ලා බලනවා පරිසර හානිය කොහොමද කියලා. ඒ හානි පූර්ණ කරගන්න අපි මේ සමාගමට අදාළ පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. වෙන ක්‍රමයකින් අපිට හානි පූර්ණ කරගන්න පුළුවන් නම් ඒ අපි දෙන ක්ලේම් එක උන් හානි පූර්ණ කරනවා නම් අපිට නීතිමය පියවරක් නැතුව හරි ඒක කරන්න පුළුවන්. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමේ විධායක අධ්‍යක්ෂ ටිම් හානෝල්ට් මහතා splash247.com වෙබ් අඩවියට සාකච්ඡාවක් ලබා දෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම නැවෙහි ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය නිසි පරිදි ඇසුරුම් නොකොට ගබඩා කර තිබීම හේතුවෙන් ඇති වූ රසායනික කාන්දුවක් නිසා නෞකාවේ ගින්න හටගෙන ඇති බවයි. කෙසේ නමුත් රසායනික කාන්දුව පිළිබඳව දැනගත් විගස නැවෙහි කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය අදාළ නැව බටහිර ඉන්දියාවේ හසීරා වරාය වෙත ඇතුළු වීමට අවසර ඉල්ලා සිටියද ඉන්දියාව විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුව නැව කටාර් රාජ්‍යයේ හාමඩ් වරාය වෙත ඇතුළු කිරීමට කපිතාන්වරයා අවසර ඉල්ලා ඇති අතර කටාර් රාජ්‍යයෙන්ද නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් නැවෙහි ඊළඟ ගමනාන්තය ලෙස සටහන්ව තිබූ කොළඹ වරාය වෙත නැව දිගටම යාත්‍රා කිරීමට කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය තීරණය කර ඇති බවයි විධායක අධ්‍යක්ෂකවරයා එම වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ. එලෙස ඉන්දියාව හෝ කටාර් රාජ්‍ය තම වරායන් වෙත ඇතුළු වීමට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අවසර ලබා දුන්නේ නම් මෙලෙස සිදු වූ දරුණු අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය තරම් ඉඩ ප්‍රස්තාව තිබූ බවයි විධායක අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් එම වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් කෙටුම් පතට කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අද අත්සන් තබා තිබෙනවා. ඒ අනුව පනත අද සිට බලාත්මකයි.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පතට අද පෙරවරුවේ කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අත්සන් තබා ඇති බව කතානායක කාර්යාලය නිවේදනය කර සිටියා. ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් අද සිට බලාත්මක වනවා. කොළඹ ගාලු මෝද්‍ර පිටියට ආසන්න මුහුදේ හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණයක් ගොඩ කරමින් ඉදිකරන වරාය නගරයේ භූමියෙන් හෙක්ටයාර 125ක භූමි ප්‍රමාණය ලක්රජයටත් ඉතිරි හෙක්ටයාර 108ක භූමි ප්‍රමාණය චීන ආයෝජකයාට හිමිවීමට නියමිතව තිබූ අතර ඉන් හෙක්ටයාර 88ක් වසර 99ක බදු පදනම මතද ඉතිරි හෙක්ටයාර 20ක ප්‍රමාණය නිදහසේ භුක්ති විඳීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම භූමියෙන් හෙක්ටයාර 178ක භූමි ප්‍රමාණයක ඉදිකිරීම කටයුතු කළ හැකි අතර ඉන් හෙක්ටයාර 116ක් චීන සමාගමකටත් ඉතිරි හෙක්ටයාර 62 ශ්‍රී ලංකා රජයටත් ඉදිකිරීම් කටයුතු සඳහා බදු දීම සිදු වනවා. මෙලෙස ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතින වරාය නගරයේ කටයුතු වෙනුවෙන් ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාළව පනත් කෙටුම්පතක් ඉකුත් අප්‍රේල් මාස 8 වනදා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් සිවිල් සමාජයේ ඇතුළු දේශපාලන වේදිකාවේද විවිධ අදහස් පළ වූ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළව පාර්ශව රැසක් ඉදිරිපත් කරන ලද පෙත්සම් රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ලක් වුණා. කෙසේ වෙතත් කොළඹ වරාය නගරය පිළිබඳ පනත් කෙටුම්පත මේ මාස 19 20 යන දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර එහිදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වුණා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ තෙවනවර කියවීම වැඩි ඡන්ද 91කින් සම්මත වූ අතර ඊට පක්ෂව ඡන්ද 149ක් සහ විපක්ෂව ඡන්ද 58ක් හිමි වුණා. මේ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව කතානායකවරයා නිවේදනය කර සිටියා. පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වරාය ඉන්ධන පොදු ප්‍රවාහන සේවා ඇතුළු ශ්‍රේෂ්ඨ නිලධාරීන් අත්‍යවශ්‍ය සේවා බවට නම් කර අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පවතින කොරෝනා තත්ත්වය හමුවේ වරාය ඉන්ධන පොදු ප්‍රවාහන සේවා ඇතුළු ශ්‍රේෂ්ඨ නිලධාරීන් අත්‍යවශ්‍ය සේවා බවට නම් කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ අනපරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින්. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ කොරෝනා තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් සැපීමේ අඛණ්ඩ සේවාවන් අවශ්‍ය බැවින් කොරෝනා නිවාරණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අවධානයට ලක් කර මෙම ගැසට් නිවේදනය නිකුත් කරන බවයි. අනුව වරාය අධිකාරිය ඉන්ධන සැපයුම සහ බෙදා හැරීම රේගු කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පළාත් පාලන ආයතන අත්‍යවශ්‍ය සේවා යටතට පත් කරනවා. ග්‍රාම නිලධාරීන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරීන් ඇතුළු සියලුම ශේෂ්ත්‍ර මට්ටමේ නිලධාරීන් මෙන්ම මහ බැංකුව රාජ්‍ය බැංකුව සහ රක්ෂණ කටයුතුද ඊට අයත්. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සංචරණ සීමා පනවා තිබුණද සම්බුද්ධ තෙමගුල සිහිපත් කිරීම වෙනුවෙන් දිවයින පුරා ජනතාව විවිධ සැරසිලි සිදු කර තිබූ ආකාරය අපට වාර්තා වුණා. බුදුන් වහන්සේගේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම යන සම්බුද්ධ තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය ඊයේ දිනට යෙදී තිබුණා. මෙවරත් රට පුරා ව්‍යාප්තව ඇති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සංචරණ සීමාවලට යටත්ව රට පුරා බෞද්ධ ජනතාව හට වෙසක් උත්සවය සැමරීමට සිදුව තිබෙනවා. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ දින විවෘත කෙරුණා. මෙහිදී සාමණේර රැකවරණ ශිෂ්‍යත්ව ප්‍රදානය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යවරයා සාමණේර හිමිනමකට ශිෂ්‍යත්වයක්ද ප්‍රදානය කළා. මෙම අවස්ථාවට ශ්‍රීරන්ති රාජපක්ෂ මහත්මියද එක්ව සිටියා. ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ මෙහිදී අනුශාසනාවක් පැවැත්වුවා. අතර වෙසක් මංගල්‍යයේ අරුත් පැහැදිලි කළ උන්වහන්සේ COVID-19 වෛරසයේ භයානකකම පෙන්වා දෙමින් මෙවර බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය සංවිධානය කළද ජනතාවට එය නැරඹීමට පැමිණිය නොහැකි බව ප්‍රකාශ කර සිටියා.
ශුන්‍යව පැවතුනත් කොළඹ ප්‍රදේශ රැසකම වෙසක් සිරිය මෙලෙස දක්නට ලැබුණා. ඓතිහාසික ශ්‍රී දළදා මාලිකාවේ වාර්ෂික වෙසක් පෙරහැරද කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සංචාරය තහනම් කර තිබූ අතර සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. මෙතර වෙසක් පොහොය නිමිති කර ගනිමින් කුල දරුවන් දෙදෙනෙකු සසුන්ගත කිරීමද දඹුල්ල වැවල අලුකල වැව ශ්‍රී සුගත අභිනවරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා. එමෙන්ම කොවිඩ් වසංගතය හමුවේ සමස්ත රටවාසීන්ට මෙන්ම ලෝකවාසීන්ට නිදුක් බව ප්‍රාර්ථනා කරමින් රතන සූත්‍ර දේශනා කිරීමද ප්‍රදේශ කිහිපයකදී සිදු කෙරුණා. ආගමික සහජීවනය පිළිබිඹු කරමින් භික්ෂුන් වහන්සේලා 41 නමක් වැඩමවා සිදු කරන ලද දානමය පින්කමක් රාගම ශුද්ධ වූ පේදුරු පාමුල මුනිදුන්ගේ දේවස්ථානයේදී සිදු කෙරුණා. මේ අතර දෙවැනි ප්‍රදේශ රැසක්ම වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් විවිධ වූ සැරසිලි සිදු කර තිබුණේ මේ ආකාරයෙන්. ගාල්ල මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ජනතාවට සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද ආරම්භ වුණා. මේ අතර තඹුත්තේගම සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානවල සේවකීන් හටද අද දින කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සිදු කෙරුණා. චීන රජයේ ප්‍රධානයක් ලෙස ඊයේ මෙරටට ලැබුණු සයිනෝෆාම් එන්නත් තොගය බස්නාහිරින් පිට පළාත්වල ජනතාවට ලබා දීම ආරම්භ කෙරුණා. අද දිනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වසංගත රෝග විද්‍යාංශය නිර්දේශ කළ ප්‍රදේශවල ජනතාවට එන්නත් ලබා දීම එලෙස සිදු කෙරුණා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ හබරතුව ගාල්ල සහ ඇල්පිටිය යන ප්‍රදේශවලදීත් මාතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදීත් සයිනෝෆාම් එන්නත් ලබා දීම සිදු කෙරුණා.
මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පන්නල කුලියාපිටිය සහ කුරුණෑගල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදීත් ජනතාව වෙත එල්ලත්කරණය සිදු කරනවා. අද දවසේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේ මධ්‍යස්ථාන 30ක් ආරම්භ කරලා තියෙනවා. අපිට ඊයේ දවසේ හවස් භාගයේ වෙනකොට එන්නත් කරන මාත්‍රා 3000ක් අධිකරණ ජනාධිපතිතුමා උපදෙස් පන්ති ලැබුණා. මුකුත්ම සලස්මක් නැහැ. ඉතින් ඔය ඉන්නවා. කණ්ඩක් නැහැ. කලන්ට හැටිලා මෙතන වැඩෙනවා. මෙතන වැඩ පිළිවෙල හරියටම කෙරුවා නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපි මෙච්චර උදේ ඉඳන් පොලින් දැන් 500ක් වැඩ දෙකක්. මීටර් එකමාරක්වත් පුද්ගල සුරක්ෂාවේ තබාගෙන සමාජයේ වාරයේ පැමිණෙන සාමකාමී අන්දමින් පොලිමේ නිරතව සිටින ලෙස මෙයින් ඔබ සමතම නිරෝධනය කරන අතර විශේෂයෙන්ම කියන්න ඕනේ වසම තෝරගන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලැබෙන නිර්දේශන වලට අනුකූලව ඒ තෝරගන්න වසම් වල අද එන්නත්කරණය කිරීම මේ ප්‍රදේශවාසීන්ගේ සහ දේශපාලන අධිකාරිය වගේම රාජ්‍ය ආයතනයේ සහයෝගයත් ඇතුව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි හදවතින් උන්ට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි රටේ ජනතාවටත් කියන්නේ කලබල කරගන්න නැතුව තමන්ගේ ග්‍රාම සේවා වසමේ ග්‍රාමීය කමිටුවගේ උපදෙස් අනුව ඒ වසමට එන්නත්කරණය කිරීම එනකොට එන්න වසමෙන් පිට එන්නත්කරණය කිරීම අපි අනුමත කරන්නේ නැහැ. සෞඛ්‍යංශයෙන් තමයි තීන්දුව කරන්නේ කොයි පැත්තටද මේ එන්නත ලබා දෙන්න ඕනේ කියලා. ඒ නිසා කිසිම තැනක මේ වාහන වලින් ගෙනල්ලා අනවශ්‍ය දේවල් කරන්න අවශ්‍ය නැහැ. ලක්ෂ 11කට එන්නත දෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේ ජනතාවට අවුරුදු 30න් එහා ඔක්කොම අයට අපි ලබා දෙනවා. මේක අපි දැක්ක අඩුපාඩු අපිට අවශ්‍ය කරන දේවල් උදේ ගේන්න තියෙන පමාව ඒවට අවශ්‍ය කරන ටූල් බොක්ස් ඒවා අපි අලුත් දෙයක් නෙමෙයි. පළවෙනි වතාව අනිත් පාර මේක වෙන්න දෙන්නේ නැහැ කුරුණෑගල. ඒ අවශ්‍ය කරන සියලුම අඩුපාඩු ටික ඊළඟ වතාවේදී අපි යනවා. හැබැයි එන්නත දීම සාර්ථකයි. මාතලේ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරුණා. COVID-19 වැක්සින් එක දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ලැබුණා. වැක්සින් 1610ක් අපිට අද ලැබී තියෙනවා. මේ පළවෙනිම මේ වෙලාවේදී වැක්සින් කරගෙන යනවා කම්කරුවන් 980ක් පමණ ඉන්නවා. ඒ සියලු දෙනාටම වැක්සින් එකෙන් පසුව ඊපස්සේ කඩවලින සේවකයන් කියන්නේ සුළු සේවකයන් කම්පියුටර් ඔපරේටර්ස් වරුන් ගේන මාතෘන්ට ඉන්පස්සේ වැක්සින් එක දෙනවා. ඉන්පස්සේ ඉතුරුනොත් ව්‍යාපාරිකයන් 150 දෙනෙක් ඉන්න ඒගොල්ලන්ට අද දිනේ මේ වැක්සින් එක දෙන්න කටයුතු සියල්ල සූදානම් කරලා තියෙනවා. මීට අමතරව තමුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේදීද එන්නත්කරණය සිදු වුණා. එන්නත් 1000ක් ලබා දීලා තියෙනවා. එම එන්නත් 1000 තමුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් කම්කරුවන් ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයන් සහ ආර්ථික මධ්‍යස්ථානයේ එක්ක රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වන සියලුම කට්ටියට එම එන්නත් ලබා දීම මේ වෙනට සිදු කරනවා. අත්වාසම ඉතාම සාර්ථකයි මේ වැඩසටහන. මේ වන විට මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව පුද්ගලයන් 14,58,050 දෙනෙකුට ලබා දී ඇති අතර මාත්‍රා දෙකම සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව 3,43,277ක්. ඔක්ස්ෆර්ඩ්, ඇස්ට්‍රාසෙනිකා, කොවිෂීල්ඩ්, ස්පුට්නික් 5 සහ සයිනෝෆාර්ම් යන එන්නත් මේ වන විට මෙරට ජනතාවට එන්නත් කරමින් සිටිනවා. අපි දැක්කා එන්නත් ලංකාවට මුලින්ම ලැබෙනකොට මුලින්ම සෞඛ්‍යාංශවලට ලබා දුන්නා. මේ රෝග්‍ය සම්බන්ධ ක්‍රියාවලියේ ඉදිරියේම ඉන්න පිරිස වලට ලබා දුන්නා. තුන්වෙනි රැල්ලත් එනවත් එක්ක සහ ඊට පෙර අඳුනගත්ත කාණ්ඩ තමයි සෞඛ්‍ය සේවකීන් සහ ඔවුන්ගේ පවුල් වල අය. සෞඛ්‍ය සේවකයා කියන පවුල ආශ්‍රිතයින් බවට පත් වෙනවා. ඒතකොට ඒ අයව එන්නත් කරණය කිරීම මේ එන්නත් කරන වැඩපිළිවෙලේ ක්‍රියාවලිය. එක කොටසක්. රෝගයේ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගත් වූ උපක්‍රමික ක්‍රියාමාර්ගයක් තමයි මේ සෞඛ්‍ය සේවකීන්ගේ නිවෙස් වල අයව එන්නත් කරණය කරන්නේ. හැබැයි අපි දකින දැන් සමහර වෘත්ති සමිති නායකයෝ ඉන්නවා. ඒ අයට පෞල් සංකල්පයක්. එහෙම නැත්නම් මේ පෞලක් රැකීම කියන සංකල්පය ඔවුන්ට අරුමයක් වෙන්න පුළුවන්. පෞල් සංස්කෘතියක් ගැන අදහසක් නැති අයට මේක ගැන තේරුමක් නැති වෙන්න පුළුවන්. මේ එන්නත අයාලේ යන තත්වයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති වල නැති එන්නත් විදීමේ ක්‍රියාවලියක් ශේෂ්ත්‍රය තුල තියෙනවා. දෙවන කාර්ය මණ්ඩලය කියන්නේ අපේ පවුල් වල උදවිය නෙවෙයි.
මේ එන්නත ලබා ගැනීමේදී අපේ පවුල්වල උදවියට ප්‍රමුඛතාවය ලැබීම කියන කාරණාව අපි අපේ හැන්දෙන් බෙදා ගැනීමක් කියන එක තමයි අපි තවදුරටත් සලකන්නේ. නමුත් ඒක සිද්ධ වෙලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන දුර්වල පරිපාලනය නිසා. අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල උදවියට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව දෙන්න අන්තිම ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ටික වෙන් කරා කියලා. අපිට තියෙන ගැටලුව ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ඒ විදිහට දෙන්න තීරණය කරනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට තේරෙන්නේ නැද්ද මේ පළවෙනි මාත්‍රා ටික ඒගොල්ලෝ ගහගෙන තියෙන්නේ හොරෙන් කියන එක. මොකද ලංකාවේ කොහෙවත් ප්‍රමුඛතාවයක් තිබ්බේ නැහැ කිසිම සෞඛ්‍ය සේවකයෙක්ගේ පවුල්වල උදවියට පළවෙනි මාත්‍රාව ඇස්ට්‍රාසෙනිකා දෙනවා. වෙන්නපුව පොලිස් වසමේ වයිකාල් ප්‍රදේශයේ අද දින නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත් වූ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයන් 20 දෙනෙකුට අධික පිරිසකට එරෙහිව නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය අංශ අද සමත් වුණා. මේ අතර ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 29ක් වාර්තා වී ඇති අතර එයින් වයස අවුරුදු 20ක තරුණියක්ද වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. ඊයේ දින තහවුරු කළ කොරෝනා මරණ 29ත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1298ක් දක්වා ඉහළ ගියා. ඒ අතර ඊයේ දිනේදී මෙරටින් වාර්තා වූ කොරෝනා සාධිත මරණ දෙකක් වන අතර මැයි මාස 20 වෙනිදා සිට 25 වනදා දක්වා සිදු වූ මරණ 27ක්ද මේ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මියගිය පිරිස අතර බදුල්ල හාලියල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක තරුණියක්ද වනවා. ඉදිරි පුද්ගලයන් 28 දෙනා වයස අවුරුදු 50 ඉක්ම වූ අයයි. ඊයේ දින තහවුරු කළ මරණ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 7ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 6ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 4ක් වාර්තා වී තිබුණා. එසේම නුවරඑළිය සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් මරණ 3 බැගින්ද, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් මරණ 2 බැගින් සහ මඩකලපුව සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් 1 මරණය බැගින්ද වාර්තා වී තිබුණා. මේ අතර ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 2377 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දින ආසාදිතයින් 573ක් හඳුනා ගැනීමට හැකි වුණා. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 530ක්, කළුතරින් 128ක්, කුරුණෑගලින් 63ක්, පුත්තලමෙන් 34ක්, කෑගල්ලෙන් 24ක්, රත්නපුරෙන් 129ක්, ගල්ලෙන් 92ක්, මාතරින් 26ක්, හම්බන්තොටින් ආසාදිතයින් 13ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 57ක්, මහනුවරින් ආසාදිතයින් 257ක්, මාතලෙන් 9ක්, බදුල්ලෙන් 15ක්, මොණරාගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6ක්, අම්පාරෙන් 31ක්, මඩකලපුවෙන් 32ක්, ත්‍රිකුණාමලයෙන් 151ක්, අනුරාධපුරෙන් ආසාදිතයින් 34ක්, පොළොන්නරුවෙන් 10ක්, මන්නාරමින් 12ක්, වවුනියාවෙන් 14ක්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10ක්, කිලිනොච්චෙන් 36ක් සහ යාපනයෙන් ආසාදිතයින් 39ක් වාර්තා වී තිබුණා. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන වටවල කැරොලයිනා වතුයායේ එකම පවුලේ 5 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. කාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ රාජකාරී කරන පොලිස් නිලධාරීන් 32 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තහවුරු කළා. ඊයේ දින කාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ නිලධාරීන් 81 දෙනෙකු සඳහා ඇන්ටිජන් පරීක්ෂණ සිදු කළ අතර එහිදී තහවුරු වී ඇත්තේ පොලිස් නිලධාරීන් 32 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි. වෙන්නපුව පොලිස් වසමේ වයිකාල ප්‍රදේශයේ අද දින නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත් වූ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයන් 20 දෙනෙකුට අධික පිරිසකට නිරෝධායන නීතීන්ට අනුගතව නීතිමය පියවර ගැනීමට වෙන්නපුව ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පියවර ගෙන තිබුණා. මෙම විවාහ මංගල උත්සවයට ගාල්ලේ සිට පිරිසක් සහභාගී වී ඇති අතර එම පිරිස සංචරණ සීමාද උල්ලංඝනය කරමින් මෙම උත්සවයට සහභාගී වී ඇති බවයි වෙන්නපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ. අනිත් එක තව දෙයක් තමයි රෙජිස්ට්‍රේෂන් එකට ඔබතුමිය දැන් මේ මට්ටම් භාවිතා කරලා තියෙනවා. ඔය දවසේ මේ අස්සම් කරුවා මේ රෙජිස්ටර් දෙනවා අස්සම් කරුවා ඒක ඉවරයි. මේ වගේ මේ පෝරු හදලා සෙටි බෑග් හදලා කොහොමද අරක්කු කරලා ඔක්කොම දැන් මිනිත්තුවට අපි දැක්කා අපිට තියෙන්නේ. එහෙම කොහොමද කරන්නේ ඔයාලා යමක් අවබෝධ කරගන්න. ඒක ක්වෙස්චන් ඔබතුමා ජයල්ප්‍රසි ඔබතුමා දන්නේ නැද්ද මේකේ දැන් අපි ෆන්ක්ෂන් ගත්තා කිව්වේ ඒක මම මේ මාර්ග උපදෙස් දන්නේ නැද්ද? දන්නවා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මෙම මංගල උත්සවයට සහභාගී වූ පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි වෙන්නපුව ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. නිරෝධායනයට අදාළ මෙහෙයුම් තවදුරටත් ඒ ආකාරයටම අද දිනේත් ක්‍රියාත්මක වනු ලබනවා. අද දිනේත් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ. කුලී රථ ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ වගේම කඩසාප්පු සියල්ල වසා තැබෙනවා. ඖෂධ වෙළඳසැල් පමණයි විවෘතව තැබෙන්නේ. පසුගිය
පැය 24ක කාල පරිච්ඡේදය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයන් 587 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහගන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබා දීමට විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවි ජනතාවට ලබා දීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් සහ කාබනික පොහොර නිෂ්පාදකින් සමග පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී කෘෂිකර්මාන්තයට අවශ්‍ය සමස්ත කාබනික පොහොර ප්‍රමාණය මෙරට දීම නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. අපි ප්‍රධාන වශයෙන්ම බලන්නට ඕන ගෝවියාට කිසිම කරදරයක් වෙන්නේ නැතුව මේ කාර්යය උන්ට කරගෙන යන්න. මම හිතන්නේ මීට ඉස්සෙල්ලා මේවා අසාර්ථක වෙන්න ඇත්තේ හරි විදියට මේ ගෝවියට තමන්ගේ කන්නේ එනකොට පොහොර ටික ඒ දැනුවත් වීම මොන පොහොරද කොයි වෙලාවෙද පාවිච්චි කරන්නේ වලනාශක වර්ග පාවිච්චි කරන්න දෙන්නේ නැත්නම් ඒක කොහොමද කරන්නේ ඒ දැනුවත් වීම ඒගොල්ලන්ට අවශ්‍යයි. අපි තෝරගත්තා නම් මොනවද භාවිතා කරන පොහොර ඒ අවස්ථාවන්ට කියලා ඒවා අපේ රටේ පුළුවන් තරම් නිෂ්පාදනය කරන්නට උත්සාහ ගන්න ගමන් ඉදිරියට එන කන්නේදී ඒවා නොඅඩුව තියෙන්න කඩිනමින්ම අපිට වෙන රටකින් මේව ගේන්න පුළුවන්. කොහොමද දැන් අපි රසායනික පොහොර විශාල වශයෙන් ගෙන්නවනේ. ඒ වෙනුවට අපි කාබනික පොහොර වර්ග ඒවා ගේන්න ඕනේ. ඒවා ඕන තරම් භාවිතා කරන රටවල් තියෙනවා. ඒ රටවල් වලින් බලලා හරි ප්‍රමිතියකින් තියෙන පොහොර වෙලාවට ගේන්නට ඕනේ. සංචරණ සීමා එළඹෙන ජුනි මාස 7 වනදා තෙක් දීර්ඝ කිරීම හමුවේ අද සහ හෙට දිනේ විවෘත කිරීමට නියමිතව තිබූ කැප්පිටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය යලි 31 වනදා විවෘත කිරීමට තීරණය කිරීම හේතුවෙන් ගොවීන් පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා හමුවේ ගොවීන්ට සිය අස්වනු අලෙවි කිරීම වෙනුවෙන් පසුගිය මැයි මාස 21 වනදා සිට සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට පියවර ගැනුණු අතර තොග වශයෙන් එළවලු සහ පළතුරු අලෙවි කරනු ලබන දඹුල්ල, තඹුත්තේකම, නුවර එළිය, කැපිටිපොළ, බේයන්ගොඩ, මීගොඩ සහ ඇඹිලිපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන 7ක් පමණක් මේ මාස 24, 25 යන දිනවලදී විවෘතව පැවති අතර යලි එම ආර්ථික මධ්‍යස්ථාන 27 සහ 28 යන දෙදිනත් විවෘතව තැබීමට නියමිතව තිබුණා. එහෙත් සංචරණ සීමා යලි දීර්ඝ කිරීමත් සමග කැප්පැටිපොළ ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට යන දෙදින තුල විවෘත නොකර එළඹෙන 31 වනදා විවෘත කිරීමට තීරණය කිරීම හේතුවෙන් ප්‍රදේශයේ ගොවීන් පීඩාවට පත්ව තිබෙනවා. 25 වෙනිදා ගොවියන් හට දැනුවත් කිරීමක් කර උදෑසන කැප්පෙටිපොළ භාරය විසින් අද දින 27 වෙනි දිනයි 28 වෙනි දිනයි මාකට් එක ඇරලා තියෙනවා. ඒ නිසා ගොවියන්ට බඩු හදන්න කියලා. ඒත් එක්කම හවස 4:00 පස්සේ වගේ ව්‍යාපාරික වශයෙන් අපිව දැනුවත් කරා 30 වෙනිදාට තමයි අරින්නේ කියන පණිවිඩය අපිට ලබා දුන්නේ. අපි දන්න ගොවියෝ හැමදිනාටම අපි ඒක දැනුවත් කරලා අපි ආර්ථික මධ්‍යස්ථානයේ එනවලු නවත්තවුවා. ගොවියන් මේ වෙනකොට එළවලු දන්නේ නැතුව මේ මාකට් එකේ රැගෙන ඇවිල්ලා තියෙනවා. මේ ගොවියෝ අසරණලා තියෙන්නේ. මොකද තක්කාලි බෝංචි කියන ඒවා දවස් දෙකෙන් දෙකට එකමාරට වගේ නෙලන්න ඕන දේවල් මේ වෙනකොට ගොවියෝ ගොඩක් අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ගොවිතැන් විදිහට තක්කාලි මේ පාර කරලා තියෙනවා. කොරෝනා හේතුව නිසා මේ මාකට් එක වහලි කරලා අපිට මේ දී ගන්න දැනන්නේ නැහැ. දැන් ගස් වල ඉදිරිය රතු වෙලා මේ වෙලා තියෙන්නේ. 25 වෙනිදා අපි තක්කාලි කැඩුවේ. ආයෙ 31 වෙනිදා මාකට් එක අරින්නේ. ඉතින් එතකන් අපිට තක්කාලි ගෙඩිය මේ ගහේ තියාගන්න ක්‍රමයක් නැහැ. ඒකින්ද පොඩ්ඩක් මේ රජේ මැදිහත් වෙලා මොකක් හරි මේ ගොවීන්ට සහනයක් සලසලා දෙන්න කියලා තමයි පිළිගන්න තියෙන්නේ. තක්කාලි දී ගන්න විදියක් නැහැ. ඉතින් ආර්ථික මධ්‍යස්ථාන දිගටම දවස් 5ක් වහලා ආර්ථික මධ්‍යස්ථාන වහපුණකින් අපි ගොවීන් නිකන් අමාරු වෙట్లా ඉන්නේ. තක්කාලි, කැරට්, නෝකොල් වගේ දේවල් තියාගන්න බෑ. විශේෂයෙන් තක්කාලි. දැන් තක්කාලි මිනිස්සු අස්සන නෙලනවා. නෙලනවා දැන් 24 25 තමයි තක්කාලි කඩවුවේ. දැන් රජයේ කියලා 26 27 ආපහු මාකට් අරිනවා කියලා. දැන් මාකට් එකෙන් කියනවා ආපහු 31 තමයිලු මාකට් අරින්නේ. ඉතින් මේ තක්කාලි ඉදිලා වැඩි වෙලා. ඉතින් මේවා දී ගන්න තැනක් නැහැ. රජයේ කියන විදිහට මාකට් එක කෙරෙන්නෙත් නැහැ. මාකට් එක කරනවා රජය කියන්නේ පරස්පර වචන තමයි කියන්නේ. නිමක් නොමැති වන අලි ගැටලුවෙන් පීඩා විඳින මහියංගනය සහ මිනිපේ ප්‍රදේශවල ජනතාව පිළිබඳවයි මේ තොරතුරු.
මහවැලි ගංගසිය වාසස්ථානය බවට පත්කර ගනිමින් ජීවත් වන මහියංගනය සහ මිනිපේ ගම්මානවල ජනතාවට දීර්ඝ කලක සිට පීඩා එල්ල කළ වන අලි රංචුව වස්ගමු රක්ෂිතය වෙත පලවා හැරීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කළා. නමුත් ඊට මාස දෙකක් ගතවීමටත් මත්තෙන් නැවතත් වන අලි 24 දෙනෙකුගෙන් යුත් රංචුවක් මහවැලි ගඟ වෙත පැමිණ තිබෙනවා. මෙලෙස පැමිණි වන අලීන් ගම්වැද නැවතත් සියභෝග වගාවන්ට සහ දේපළවලට හානි සිදු කිරීම හේතුවෙන් Taman දැඩි පීඩාවට පත්ව සිටින බව එම ගම්වාසීන් පවසනවා. කුඹුරු සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙනවා. ගිය කන්නේ විවුසල් අයියේ පෙරේදා මේ දවස් ටිකේම අලියනවා. කකුලත් බැරුව තීති මං දුව ඇවිදිනවා. වනජීවියකට කිව්වන් පස්සේ කියනවා ඔන්න අලි එක අලි වෙඩිල්ලක් දෙනවා. ඒ ජොබ් එක ඒ මිනිස්සුන්ට දෙන්න නැතු දෙන්නකො මට මං අලියලවන්නේ නැද්ද කියලා බලන්න. කුඹුරු වලට පටන් ගත්ත දිනේ සිට මේ දක්වා විශාල වනාලි පිරිසක් ගම් වැදිලා තියෙනවා. මේ පිළිබඳව අපි ජනාධිපති ලේකම් කාර්යාලයට, මධ්‍යම පළාත් වනජීවි කාර්යාලයට, අඩවි කාර්යාලයට සම්දෙනිකල තියෙන හසලක තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, හසලක තියෙන වනජීවී කාර්යාලයට, ග්‍රාම නිලධාරීතුමියට, පොලිසියට, ගොවි ජන සේවයකට සියලුම රජයේ ආයතන වලට දැනුවත් කරා. ඒ වුණාට මේ දක්වා කිසිම නිලධාරියෙක් ඇවිල්ලවත් නැහැ. දිවයිනට බලපා ඇති නිර්තදිග මෝසම් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර යාස්සිලු කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ ඔඩිෂා සහ බටහිර බෙන්ගාල ප්‍රාන්තවල කෝටියකට ආසන්න පිරිසකට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාවෙන් සහ සුළඟින් දැඩි බලපෑම් එල්ල වී තිබුණා. ඒ අනුව මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින දැඩි සුළං සහ වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හමුවේ නුවර එළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක නිවාස රැසකට දැඩි අලාභ සිදු වී තිබුණා. එමෙන්ම ගස් කඩාවැටීම හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල විදුලිය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි වාර්තා වුණේ. එමෙන්ම පොළොන්නරුව මැදිරිගිරිය දර්ශනපුර ප්‍රදේශයේ නිවසකටද පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දැඩි අලාභ සිදු වී තිබුණා. පාට මේ උඩ වහලේ ගැලවිලා බසස් ගාලා මේ එන සද්දයක් එනවා. ඔහොම වැටෙනවත් එක්කම පොඩි අය කෑ ගහන ගෙට දීවා. එතකොට මේ ටික ඔක්කොම කැල්ලා මේ වහලේ ලීත් ගැලවිලා තමයි මේ මෙහෙට වැටලා තිබුණේ. මේ අතර තංගල්ල මාරකොල්විල ප්‍රදේශයේ අධිබලතී විදුලි රැහැන් කණුවක් කඩා වැටීමෙන් එම ප්‍රදේශයේ විදුලි බලයද සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණා. පැවති අධික සුළං සහිත කාලගුණ තත්ත්වය හමුවේ වවුනියාව නෙඩුන්කේනි ඕළුමඩු ප්‍රදේශයේ සහ පොල්පෙතිගම මොරගොල්ලාගම ප්‍රදේශයේ ගස්ලබු වගාවන්ට මෙලෙස හානි සිදු වී තිබුණා. මේ දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකට පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ බලපෑම් එල්ල වී තිබූ ආකාරයයි. මෙලෙස පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විදුලිය ඇනහිටීම හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් 1,77,000ක් පමණ පීඩාවට පත්ව ඇති බවයි ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. පසුගිය දින දෙකක වගේ කාලය තුළ ඇති වුණු අධික වර්ෂාපතනයන් සුළං සහිත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමහර දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවල විදුලි බෙදා හැරීම් පද්ධතිය රැහෙන් මාර්ග මතර ගස් කඩා වැටීම් වාර්තා වුණා. මේ හේතුවෙන්ම අද උදෑසන පමණ වන විට විදුලි පාරිභෝගිකයන් 1,77,000ක පිරිසකට විදුලි සේවාව බිඳ වැටීම සිදුලා තිබුණා. කෙසේ නමුත් මේ වන විට සියලුම කණ්ඩායම් යොමු කරලා තිබෙනවා අතිරේක කණ්ඩායම් ඇතුළුව බිඳ වැටුණු රැහැන් මාර්ග නැවත තත්ත්වවත් කිරීමේ කටයුතු පරිණාම කිරීමට මේ අතර පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා මෙලෙස අදහස් පළ කළා.
දැනට තියෙනවා දිවයිනට බලපාන නිත්‍යදිග මෝසන් සමය. එතකොට මේ තත්ත්වයට තේ දිවයින හරහා ප්‍රධාන වශයෙන් සුළං හමන්නේ නිත්‍ය දිශාවෙන්. සුළඟේ වේගය බොහෝ විට පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව සමහර අවස්ථාවල මෙම වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යන්න හැකියාවක් තියෙනවා. සහ ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. කෙසේ නමුත් දීවර ප්‍රජාවට විශේෂයෙන් මතක් කරන්නේ මන්නාරම ඉඳන් උත්තලම හරහා හම්බන්තොට දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුද් තීරවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. සුළඟේ වේගයත් පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. සමහර අවස්ථාවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා වැසිස් සමග ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. මුහුද රළු වීමේ හැකියාවන් තියෙනවා. ඉන්දියාවට බලපෑ යාස් සුලිකුණාටුව හේතුවෙන් ඉන්දියාවේ බටහිර බෙන්ගාලයට සහ ඔඩිෂා ප්‍රාන්තයට දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා. සුලිකුණාටුව හේතුවෙන් බටහිර බෙන්ගාලයේ පුද්ගලයන් කෝටියකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි බටහිර බෙන්ගාලයේ ප්‍රධාන අමාත්‍ය මමාටා බැනර්ජී එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම සුලිකුණාටුව හේතුවෙන් පුද්ගල මරණ 5ක් වාර්තා වන අතර ඉන් මරණ 4ක්ම ඔඩිෂා ප්‍රාන්තයෙන් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. Yas is likely to move over Odisha's Mayurbhanj district later today with 100. විකිරණ ආරක්ෂක නිලධාරීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදු ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමය පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් 20 වෙනිදා උදෑසන 8ට ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ එක්කම කුරුණෑගල ශික්ෂණ රෝහලේ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. එම වර්ජන ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නොලැබුණු නිසා 24 වෙනි දින උදෑසන 8 සිට දිවයින පුරා සියලු රෝහල් වර්ජන ක්‍රියාමාර්ගයට අපි එක් කරගනු ලැබුවා. අපේ වර්ජන ක්‍රියාමාර්ගයට හේතු වුණු කාරණාව විදිහට දැක්වුවොත් අපි එදා ඉඳලම කරගෙන ආපු අපේ රාජකාරියක් තිබුණා විකිරණ ආරක්ෂණ නිලධාරී කියන රාජකාරිය. එම රාජකාරිය මීට වසර 2කට පමණ පෙර විජයාර ළමා රෝහලේදී අපෙන් උදුරාගෙන බෞද්ධඥ කෙනෙකුට එම රාජකාරිය බාර දුන්නා. ඊට පස්සේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ මෙම කාර්යයම සිදු කරා. අපේ නිලධාරීන් විසින් සිදු කරපු එම රාජකාරිය බෞද්ධඥවරියකට බාර දුන්නා. කිසිම ගැටලුවක් නැති වෙන්න කොවිඩ් රෝගීන් වෙනුවෙන් හදි සේවා ආවරණය කරනවා. හදිසි අවස්ථා ගොඩක් දේවල් මේ වලට ආවරණය කරලා තිනවා. නමුත් අපි දන්නවා සමස්තයක් වශයෙන් රෝගීන්ට මේක පීඩාවට පත් වෙනවා. සමහරට මරණ අනුපාතය වැඩි වීමට හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා සංවේදීව යුතුයි. දැන් තවත් පුවත් කිහිපයක්. මෙවර ශ්‍රීපාද වන්දනාවාරය ඊයේ දින අවසන් වීමෙන් අනතුරුව ශ්‍රීපාද උඩමළුවේ තැන්පත් කර තිබූ සදාහතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව දේවාභරණ සහ පූජා භාණ්ඩ පැල්මැටුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කිරීම ශ්‍රී ලංකා යුද හමුදා බටපිරිස් විසින් නිරෝධායන උපදෙස්වලට අනුකූලව අද දින සිදු කළා. සදාහතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව දේවාභරණ වැඩම කරවන අවස්ථාවේ පවතින නිරෝධායන උපදෙස්වලට අනුව සිදු කිරීම හේතුවෙන් එම අවස්ථාව වන්දනාමාන කර ගැනීමට බැතිමතුන්ට අවස්ථාව සලසා නොදීමට ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් කටයුතු කර තිබුණා. වෙසක් සතිය එළඹීමත් සමග ජාතික නාමල් උයන සොබා සෞන්දර්යයෙන් පිරී යන ආකාරය අපට දක්නට ලැබුණා. එම උයනේ ඇති නාගස් නාමලින් පිරී නාමල් පියලේ බිමට වැටී ඇති ආකාරය සොබාදහමට අපූර්ව චමත්කාරයක් ගෙන දෙනවා. නව නීතිපතිවරයා ලෙස ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතා අද පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. ඒ මහතා ඊයේ දින දිවුරුම් දුන්නේ මෙරට 48 වන නීතිපතිවරයා ලෙසයි. රුපියල් මිලියන 910ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහරගම ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක අධ්‍යක්ෂවරයා එළඹෙන මාස 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමු යමු රාත්‍රී 9:35ට. ඔබට සුවදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.